ඇත්තටම මේ ඉතාලි දේශපාලනය තුලින් හරි හම්බ කරගන්න පුළුවන්. ගියපුවාම මුලින්ම කරන්නේ අපි එක්කන් යනවා බඩකට පුරවන්න. ඉතාලි ජාතිකයන් ඉද්දැති මම ඒකේ එක්සිකියුටිව් ලෙවල් එකට ආවා. ඉතාලියේ ශ්‍රී ලාංකිකයෙක් ප්‍රාදේශීය සභා ඡන්දයකට සූදානම්යි. මේ හෙළිදරව් කරන්න පතිරණ වොයිස් අපි අද ආවා. ඉතාලියේ මිලානෝ නගර සභාව කොට්ටාස 10කින් සමන්විත වෙනවා. පස්වෙනි කොට්ටාසය වෙනුවෙන් තමයි මේ ශ්‍රී ලාංකිකයා තරඟ වදින්නේ. ඔව්, රෝයි ගංග මහත්මයා ලංකාවේ ඉඳලා ඉතාලියට ඇවිල්ලා ඉතාලියේ කම්කරුවන් වෙනුවෙන් හඬක් නගලා කම්කරු අයිතීන් සුරකින්නට වෙහෙසිච්ච චරිතයක්. හැබැයි සැඟවිලා හිටියේ. නමුත් ඉතාලි ජාතිකයන් සහ විදේශිකයන් මෙතුමාගේ සේවය අගය කරලා මෙතුමාව දේශපාලනයට සම්බන්ධ කරගෙන එතුමාගේ දැනුමයි දේශපාලනයට අවශ්‍ය කරන ඒ ශක්තියයි එකතු කරන්නට සූදානම්යි. ඒ නිසා අපිත් වගකීමක් තිබෙනවා ශ්‍රී ලාංකිකයන් හැටියට. ඉතාලියේ පුරවැසියෙක් නම් අපි පුරවැසිභාවයේ තිබෙනවා කියලා Facebook එකේ හඬ නැගුවට මෙන්න අවස්ථාව තිබෙනවා ශ්‍රී ලාංකිකයෙක් වෙනුවෙන් ඔබට මේ පුරවැසිභාවයෙන් යුතුයකම් ඉටු කරන්න. ඔබ පුරවැසියෙක් නම් ශ්‍රී ලංකාවේ ඉතාලි දේශය තුල ඉන්න ඔබට පුළුවන් මේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඒ නිසා අපේ කෙනෙක්ව ඉදිරියට ගන්න හොඳම අවස්ථාවක්. මේ තමන්ගේ බඩගෝස්තරය රැක ගන්නා දේශපාලනය නොවේ. ඉතාලියේ සුරක්ෂිත ශ්‍රී ලාංකිකයන්ගේ වටිනාකම සුරකින්න දේශපාලනයක්. ඒ නිසා අපි ගංගා මහත්මාව, රෝයි ගංගා මහත්මාව සොයාගෙන අදාව. අයිබෝන් රෝයි ගංගා මහත්මයා. අයිබෝන්. ඔබ ලංකාවේ කොහෙද? මම ඉපදුනේ කොළඹ කොළොන්නාවේ 1950. ඊට පස්සේ මම අධ්‍යාපනය ලැබුවේ කොළොන්නා විද්‍යාලයේ. ඊට පස්සේ අශෝක විද්‍යාලයේ සුළු කාලයක් බොහොම සුළු කාලයක් විද්‍යාලයේ හිටියා. නමුත් එතනින් ආගමික සමාජයට මගේ කතෝලික නිසා මම සෙන්ට් ජෝසප්ට ගියා. එතන ඉඳලා මම මගේ අධ්‍යාපනය කරගෙන ගියා. නමුත් ඒ කාලේ අපේ ශ්‍රී ලංකාව කියන එක නෑ, සිලෝන් කියලා කිව්වේ. අපි හිටියේ යටත් විද්‍යාවක් හැටියට. මම 1968 දී ඉඳලම පොඩ්ඩක් අපි ජනරජයක් වෙන්න යම් කිසි සටනක හිටියේ. 1971 ගරු සිග්මා බණ්ඩාරනායකමතුමිගේ කාලේ ජනරජයක් වුණා. නමුත් ජනරජයක් වුණ පළියට ලංකාවේ විච ප්‍රශ්න විසඳුන්නේ නැහැ. ඉස්සර හිටිය සුදු මහත්තුරු වෙනුවට කළු සුදු මහත්තුරු පත් වුණා. ඒකෙන් අපේ ලංකාවේ යම් ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. අද උදාහරණයකට අද ඇවිල්ලා තියෙන මේ වගේ තත්ත්වයකට ඒක තමයි මගේ දේශපාලන පසුබිම. ඒ නිසා මම රටින් පිට වුණා. කොයි කාලෙද රටින් පිට වෙන්නේ? 1972 මම ලංකාවේ ලංකාවෙන් අසං කරා මේ නැවකට ලංකාවේ සිවිල් මාස්ටර් ළඟ අසං කරලා මම නැවත ටොස්කා කියන නැවත නැග්ගා. ඒකෙදි ඒ කාලේ වෙනකොට මට අධ්‍යාපනයට අමතරව යම්කිසි විදුලි කාර්මික ශිල්පීය සම්බන්ධයෙන් මට තිබුණ කිසි දැනීමක්. ඒ නිසා මම නැවත නැගලා එතනින් මම මගේ ජීවිතය ආරම්භ කළා. ඉතාලියට ආපු ගමන් ඔබ කිව්වේ මොකක්ද? මම ඉතාලියට ආවේ 1973 සුළු කාලයක් නෙවෙයි ඉඳලා ලෝකයේ සමහර රටවල් බැලුවා, අප්‍රිකාවත් මම බැලුවා. ඇට්ලන්ටික් සාගරය මම දෙපාරක් ක්‍රොස් කරලා තියෙනවා. මම ඉතාලියට එන්නේ ඉස්සෙල්ලා මගේ වැකේෂන් එකට මම ග්‍රීසියට අපිලා මට හිතුණා මේ නැව් ජීවිතයේ මට එච්චරම ආසයි දුන්නේ නැහැ. මොකද මම ඇත්තටම නැවියෙක් නෙමෙයි. මම රස්සාව නිසා නැවේ හිටියට මම එතනින් පත්‍රාස් කියන නගරයේ ග්‍රීසිය නගරෙන් බ්‍රින්ඩිසි කියන ඉතාලි නගරයට නැවේ ආවා. සුළු කාලේ පැය 6ක කාලෙකින්. ඊට පස්සේ මම රෝම වලට ආවා. රෝම වලට ඇවිල්ලා පළවෙනි වතාවට මම වතිකන් නගරයට ගියා. වතිකන් නගරේ කාමත් ලස්සනයි මොහිතවත් වුණා. මට එතකොට ලංකාවේ යාළුවෙක් කියලා කවුරුත් නැහැ. මං කළු ඇෆ්‍රිකන් ජාතිකයෙක් දැක්කත් මට හිතෙන්නේ මගේ රටේ කෙනෙක් කියලා ඉතින්. ඒ වගේ තත්ත්වයක් තිබුණේ රෝමේ. මම රෝමෙට එනකොට රෝමේ හිටියේ ලංකාවේ ඇගෙන් 8 දෙනෙක් විතර.
ඒකෙන් මට නම් වශයෙන් කියන්න පුළුවන් මේ 60 දෙනාගේ සමහර ජීවිතම අතර නැහැ. සමහර බොහොම වයසයි මගේ වගේම. ඊට පස්සේ මම මිලානෝ නගරයට ආවා. මොකද මට තේරුණා රෝමේ ඇවිල්ලා ප්‍රධාන නගරේ වුණාට කාර්මික නගරේ මිලානෝ කියන එකට. මොකද අපි උගා කිට්ටුයි කාර්මික අංශයට. ඒ නිසා මම මිලානෝ ඇවිල්ලා ඉතින් ඇත්තටම මිලානෝ වලදී මට මොන ගැවුණා ඉතාලි ජාතිකයෝ මේ පාරේදී බොහොම හිතවත්ව ඒක මොකද ඒ කාලේ ඉතාලි ජාතිකයෝ ඉංග්‍රීසි භාෂාව කතා කරේ නැහැ. සුළු දෙනෙක් කතා කරේ. වැඩි දෙනෙක් කතා කළේ සුළු දෙනාගෙන් වැඩි දෙනෙක් දන්නේ ඉංග්‍රීසි සින්දු. බොබ් මාලින්ගේ ආම්ස්ට්‍රෝං වගේ සින්දු දාන්නේ. ඉතින් ඔය නිසා පොඩ්ඩක් ඔය සංගීතෙත් එක්කම පොඩ්ඩක් එකතු වුණා. මම දන්න දේවල් අනුව. නමුත් ඒගොල්ලොන්ට තිබුණේ පළවෙනි කළු ජාතිකයා හිතවතා ඒගොල්ලෝ දන්න සින්දු දන්න මම නිසා මගෙත් එක්ක බක් හිතවත්කම ඇති වුණා. ඒ කෙනෙක් මට දුන්නා සම්පූර්ණ ලියවිල්ල ඉතාලි කොමුනේ අසංකරව ලියවිල්ලක් මගේ ළඟ තාම තියෙනවා. 1970 ගණන් වල 78 විතර එයා සම්පූර්ණ මගේ වගකීම ගන්න විදියට මේ නිකන් කෙනෙක්. එතකොට මම රැකියාවල් වශයෙන් නොයෙකුත් රැකියාවල් කරලා තියෙනවා. එතකොට රෙස්ටොරන්ට් වල වැඩ කරලා තියෙනවා. රෙස්ටොරන්ට් වල උයන්ඩ දන්නේ නැහැ අපි ගෙදරවත් වෙලා නැති නිසා. ඒ නිසා රෙස්ටොරන්ට් වල පිටල් හොදන්න පටන් ගත්තා. ඒක අපේ ඇඟේ තිබුණ ලොකු ජීවගුණයක් මේක කරන්නේ අපි මේක හැමදාම අවස්ථාවකට කරන්න නෙමෙයි. අපි මේ ඉන්න ඕනේ මේ පවතින මේක අවශ්‍යයි. මොකද මම දන්නවා අපේ චීනේ අගමැති චවුන්ලායි සෝබන් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ එයා හවස් වරුවේ කියන රෙස්ටොරන්ට් වල පිරන් ගියා. එයා කිය පැන්ටි කියලා තියෙනවා. ලංකාවට ආපු වෙලාවේ අපි දැක්කා එයාගේ හැකියාව වැඩියාව අද චීනට හුඟක් වෙනස්. පස්සේ ටික ටික මට පුළුවන්කම තිබුණා 1980 රැකියාවකට යන්න නීති අනුකූලව එක කොපරටිවයකට ඒ කොපරටිව එක කරන්නේ මේ පොළොවේ යටින් යන මෙට්‍රොපොලිටන් අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන්ස් වල හදන එක. ඒකේ මම මගේ ළඟ තිබුණා සර්ටිෆිකේට් එකක් මේ earth moving machine ගැන ඔය කියන්නේ රෝස් කැටපිලර් කියලා මම ඒකට වැඩ කරලා එතන 156 දෙනෙක් ඉතාලි ජාතිකයෝ මම විතර එකම විදේශිකයා අවසානයේදී ඒගොල්ලෝ එන්නේ මිලන්ෙන් පිට ඉඳලා මම තමයි මිලන් ඇතුලේ ඉන්නේ කෙනා. ඒගොල්ලන්ගේ වෘත්තීය ප්‍රශ්න ඒගොල්ලන්ට ආවහම ඒගොල්ලෝ මට කියලා මම වෘත්තීය සමිතියට ගිහිල්ලා උත්තරය අරගෙන ආවිල්ලා ඒගොල්ලන්ට දෙනවා. අවුරුදු දෙකකට පස්සේ අපිට තිබුණා වෘත්තීය සමිතියකින් ඇවිල්ලා හිටා නියෝජිත තේරීම. ඒකෙදි ඔක්කොම අතවිස්සුව මට නියෝජිතයෙක් හැටියට. ඊට නියෝජිතයෙක් හැටියට වැඩ කරලා අවුරුදු දෙකකට පස්සේ මට මාස 3ක පුහුණුවකට වෘත්තීය සමිතිය ඇතුල් වෙන්න කියලා කිව්වා. හැබැයි මාස 3ෙන් මම ආයෙත් යන්න ඕනේ ආයෙත් වැඩට. මේක ඇවිල්ලා ලේකියේ මේ කියන්නේ නීතිය 300 කියන නීතිය 1970 පුළුවන් සින්දකාටයකට වැඩ කරන තැනින් කෙනෙක් අරගෙන ඉතින් පුහුණු වෙන්න ගන්න. ඊට පස්සේ ආපහු නමුත් මම මාස 3ට ගියේ මම එතන අවුරුදු 11ක් වැඩ කෙරුවා. ඊට පස්සේ ඒගොල්ලෝ කෙලින්ම මාව බාර ගත්තා. ඔය විදිහට තමයි මේ කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට ආරම්භ කෙරුවේ. දැන් ඔබතුමා ඔය ශිෂ්ට්‍රයේ ඉන්නකොට කොයි විදිහටද මේ අනිකුත් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ අවස්ථාවන් ඉටු කළා දුන්නේ? ශ්‍රී ලාංකිකයෙක් හැටියට එවන නැත්නම් කළු ජාතිකයෙක් හැටියට මම වෘත්ති සමිතිය ඇතුළු වුණාම ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ලොකු පෙනුමක් තිබුණා ඉතාලියට. අනිත් එක මගේ ක්‍රමේ මොකද ඒගොල්ලෝ මේ දියුණු පෝසත් රටවල ඉන්න අය වෘත්තීය සමිතියත් දියුණු පෝසත් එකක්. ඒගොල්ලන්ට මානසික වශයෙන් පපුවෙන් ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ කියන එක වැරදි. ඒගොල්ලෝ කෙලින්ම ඒක කරනවා. නමුත් මම වෙලාවක් කලාවක් නැතුව ඒ වැඩේ ඉන්නේ. මාව හොයාගෙන එන කොටසත් වැඩි. මට තියෙන ප්‍රශ්නත් මිනිස්සුන්ගේ ප්‍රශ්න එකත් වැඩි. ඒ නිසා ඒගොල්ලන්ට සිද්ධ වුණා විශේෂයෙන් මගේ ගැන සාකච්ඡාවල් කරන්න. මම ඉතින් උසස් වීමකුත් ගත්තා. මම 1993 විදේශී ඉතාලි ජාතිකයන් ඉද්දැති මම ඒකේ එක්සිකියුටිව් ලෙවල් එකට ආවා. ඒ කියන්නේ ඊට පස්සේ මට රෝම් යන්න සිද්ධ වුණා. කොහොමත් මම මාසෙකට දෙපාරක් රෝම් වලට ගිහිල්ලා සහභාගී වෙන්න සිද්ධ වුණා. මම උසාවිය යන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි. මේ හිටියා මෙනාග්ගා කියලා හිටන් අපේ කොන්සුලේට් වරයා. එයා මට ලියුමක් දුන්නා. එයා පෙනී හිටින්න ඕනේ නඩු වලට මට කියලා පෙනී හිටින්න. හේතුව එකපාරක් මට හොඳට මතකයි මෙහි එරස් කරපු වෙලාවේ LTT සමාජිකාව.
උසාවියේ නඩුකාරයා මට දුන්න ලියුමක් ඇවිල්ලා හිටන් එයාගෙන බලන්න කවුද කියලා. දැන් මොකද හේතුව? මොකද එයා සිංහල කතා කරන්නේ නැහැ, ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ, දෙමළ විතර කතා කරන්නේ. මම දෙමළ දන්නේ නැහැ. නමුත් අපේ රටේ කෙනෙක් නිසා මම ගිහිල්ලා එයා වෙනුවෙන් කතා කරන්න ලෑස්ති වෙනකොටම එයා කෑ ගහලා කිව්වා මෙයා මගේ විරුද්ධකාරයෙක් එපා කියලා ඉතින්. දැන් මම උන්ට තේරුම් කරලා දුන්නා මෙයා මම ගැන විශ්වාසයක් නැහැ. ඒකින්ද මම මෙතන ඉන්නේ තේරුම් ගන්න නැහැ කියලා ඉතින්. මිලානෝ වල ඉන්නකොට වෘත්තීය සමිතියේ වැඩ කරනකොට මට හුඟක් වටාපිටාව එකතු වුණා. උදාහරණයක් හැටියට ඉන්දියාවෙන් කෑම දෙනවා කියලා හිටන් ආයුධ දෙන කාලයක් තිබුණා. ඒ කාලේ අපි රෝමේ සංවිධානාත්මක ඉන්දියන් එම්බසි ඉස්සරහට ගිහිල්ලා විරුද්ධත්වය ප්‍රකාශ කළා විතර නෙවෙයි. අපිට 5 දෙනෙක් මුළු ඉතාලියේම 5 දෙනෙක් උඩට එන්න කිව්වේ නිසා අපි ගිහිල්ලා අපි බාර දුන්නා ලියුමක් මේකට අපේ විරුද්ධත්වය. ඊට පස්සේ අපි ඇවිල්ලා ඉතින් ජනතාවට මේ ගැන අවබෝධය දෙන්න ඕනින්ද මේ විදිය ලීෆ්ලට් එකක් හදලා අපි පෙන්වුවා ඉන්දියාවේ කොයි විදියටද මේ ක්‍රියාත්මක වෙන්නේ, කොයි විදියටද ලංකාව, භූතානය, නේපාලය යටත් කරගන්න හදන්නේ කියන එක අපි ඒකෙන් ප්‍රින්සිපල්ස් එකක් සාදා දුන්නා. අපරාධව මන්ත්‍රී ප්‍රින්සිපල්ස් එකක් සාදා දුන්නා. ජෙරාඩ් ෆර්නැන්ඩෝ පුල්ලේ මහත්තයත් ඒ ගැන අපෙන් විමසලා තිබුණා මානසික අයිතිවාසිකම් පැත්තෙන්. ওই විදිහට තමයි මම ඉස්සරහට ගියේ. ඊට පස්සේ මම ලාංකිකයන්ට පුළුවන් තරම් පෙන්නුවා අපිට මේ රටේ ඇවිල්ලා වැඩ කරලා අරාබිය වගේ යන තත්ත්වයක් නෙවෙයි. මේ රට අපිට ජීවත් වෙන්න පුළුවන්. නිදහසක් තියෙනවා. අපි පවුලක් ඇති කරගන්න පුළුවන්. ඒ අපිට ගයක් ගන්න පුළුවන්. ගේ කුලියට දෙන්න පුළුවන්. රැකියාවත් අපිට අයිතිවාසිකම් තියෙනවා. මම පුළුවන් තරම් උත්සාහ කළා අපේ අයිතිවාසිකම් අපේ කොන්ත්‍රාත් එක්ක ලාංකිකයන්ට පැහැදිලි කරලා දෙන්න. ඔව්. දැන් ඔබතුමා ඒ තීරණය කිව්වේ මේ දේශපාලනයට එන්න. මේ දේශපාලනයෙන් ඔබතුමාට වාසියක් ගන්න බලාගෙන මේ දේශපාලනයට එන්න. ඇයි මෙහෙම දේශපාලනයට එන්න තීරණය කළේ? ඇත්තටම පුතා මේ මම තීරණය කළේ නෑ. මට මේකට එන්න අවශ්‍යත් නෑ. මම දැන් විශ්‍රාම සර්කේ මගේ පෙන්ෂන් එකක් හම්බ වෙනවා. මටයි මගේ පවුලටයි මට දරුවෝ දෙන්නෙක් ඉන්නවලු දෙන්න ලොකුයි. මගේ පුතා ඕස්ට්‍රේලියාවේ, මගේ දුව මේක සද බැඳලා එයා උදරසාවක් කරන්නේ. හොඳ සංස්කෘතියක් තියෙනවා. සිංහල භාෂාව හොඳට කතා බහ කරනවා. පන්සල් වලට යනවා. කොටිම කියනවා නම් මගේ දුව තමයි මේ ලංකාරාමේ පන්සලේ තොරණක් ගහපු වෙලාවේ පළවෙනි බුදුවිල්ම යන්නේ. ඒ තරම් දක්ෂතාවයක් තියෙනවා. ඒ තරම් සංස්කෘතික පැත්තක් තියෙනවා. මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ දේශපාලනයෙන් ගන්න. මම මේ දේශපාලනයට ආවේ මාව ඒගොල්ලෝ තෝරගත්තා. මම ආව නෙවෙයි. නමුත් මම මාස 3ක් තිස්සේ කල්පනා කළා මේකට යනවද නැද්ද කියලා. හරියටම සුමාන 3කට ඉස්සෙල්ලා මම මේක අතාරින්නම තීරණය කළා. මම මගේ හිතවතුන්ට කිව්වා. ඒගොල්ලෝ තමයි කිව්වේ බෑ අතාරින්න බෑ. ඔයාලා මේක ඉන්න ඕනේ. අපි කරන්න තියෙන වැඩ කරන්න. මං කිව්වා මට ගිහලා කොල්ල බෙදන්න, පෝස්ටර් ගහන්න ඒව මම කළා 1.70 ගන්නවලු. දැන් ඇති. දැන් නෑ ඒක ඔක්කොම අපි කරන්න. ඔයා ඉන්න ඕනේ මෙතන කියලා හිතා. මොකුත් ඉඳන් මේ වැඩිම මම ගෞරව කරනවා මේ හිටපු සන්ද්‍රෝ අන්තෝනියාචි උපනගරතුමාට. එයා මිලානෝ ඉන්න ඉතාමත් අවංක පුද්ගලෙක්. ඔව්. ඇත්තටම මේ ඉතාලි දේශපාලනය තුලින් හරි හම්බ කරගන්න පුළුවන්. දේශපාලනය මම හිතන්නේ මුළු ලෝකෙම සමානතාවයක් තියෙනවා. දැන් එයාම කිව්වා එයාගේ කතාවේදී මුළු යුරෝපෙම කිව්වත් ජාත්‍යන්තරවාදීන් හැටියට පෙනී හිටියත් ඒක හරියට ස්ථිරත්වයක් නැහැ. ඒ නිසා තමයි මිලානෝ තීරණය කළේ හැම පක්ෂකින්ම විදේශිකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙන්නම ඕනේ. ඒකෙන් එක්කෙනෙක් පිරිමියෙක් එක්කෙනෙක් ගෑනු කෙනෙක්. මිලානෝ දැනට ඉන්නවා 8 දෙනෙක්. එක්ක පිරිමි 8 දෙනෙකුයි ගෑනු උඹදී 8 දෙනෙකුයි. ඒකෙන් මගෙත් එක්ක ඉන්න ඉතාම වැදගත් නෝනා කෙනෙක්. එයා බැඳලා ඉන්නේ ඉතාලි ජාතිකයෙක් විදේශික නෝනා කෙනෙක්. එයා දැන් මට මගේ වයසත් එක්ක මගේ ලංකාවේ ගත කරපු ජීවිතයත් එක්ක මට විශ්වවිද්‍යාලේ මම දැක්ක විතරයි ඇතුළෙන් බැරි වුණා. හැබැයි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කතා කරලා තියෙනවා, උගන්වලා තියෙනවා. මගෙන් ඉගෙනගෙන ආර්ථික විද්‍යාව JQ පාස් කරපු හාමුදුරුවෝ තියෙනවා. ඒකෙන් එක්කෙනෙක් තමයි හිටපු නාගදීප පන්සලේ ප්‍රධාන හාමුදුරුවෝ. එයා දැන් ඉන්නේ අනුරාධපුරේ. ඉතින් හාමුදුරුවෝ කොයිද? ඒකෙන් කීප දෙනෙක් ඉන්නවා. අටභාග්‍ය හාමුදුරුවෝ. ඔය විදිහේ නම් මැෂින් වලට කියන්න පුළුවන්. දැන් රෝයි මහත්මයා මේ ප්‍රාදේශීය සභාව ඔබ තරග කරලා ජයග්‍රහණය ලබා ගත්තොත් විදේශිකයන්ට ලැබෙන සහන මොනවාද? ඒ අයිතිවාසිකම් ලබා ගන්න ඔබට කරන්න පුළුවන් හැකි දේ මොනවාද? දැන් පුතා මම ජයග්‍රහණය කළත් නොකළත්
මම හිතන විදිහට ලාංකීය නම මේ නගරේ මෙච්චර විශාල ප්‍රධාන නගරයක ජෙන්ඩරයකට යන්නේ නොකලත්. කියන්නේ මම පෙරදුනත් මගේ නම යනවා. ඒක අනාගත පරම්පරාවට හොඳයි. කවුරු හරි අපේ තරුණයෝ අද අපේ තරුණයෝ විශ්වවිද්‍යාලවල ඉන්නවා. අද අපේ තරුණයෝ ඉහළ රැකියාවල් කරන අය ඉන්නවා. අද අපේ දරුවෝ විශ්වවිද්‍යාලවලින් පාස් වෙලා ස්පිරිතාලවල වැඩ කරන දොස්තරලා ඉන්නවා. නර්ස්ලා ඉන්නවා. ඒ වගේම ඉංජිනේරුවෝ ඉන්නවා. ඒ සුළු කොටසක්. නමුත් අනාගතයේදී අද අපිට ස්ථිරයි අපේ ඊළඟ පරම්පරාව යම් කිසක්කට එනවා. ඒකෝට දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. එදාට ඒගොල්ලෝ දන්නවා දේශපාලනය කරපු අය වෘත්ති සමිති නායකයෝ මේ ඉතාලි ලාංකිකයෝ හිටියේ කියලා. එච්චරයි. කොච්චර වැදගත් කාරණාවක්ද? ඉතාලිය වගේ රටක අපේ ශ්‍රී ලාංකිකයෝ කොච්චර ඉහළ තැන්වල ඉන්නවද? මෙතුමා යන ගමනේ මඩ දේශපාලනයක්වත් හරි හම්බ කරන දේශපාලනයක් නොවේ තිබෙන්නේ. අනාගත පරපුරට හයියක් ලබා දීලා තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරලා ලස්සනට ජීවත් වෙන්නට වටපිටාව සකසා දීම තමයි මෙතුමාගේ අරමුණ වෙලා තිබෙන්නේ. ඒ අරමුණ වෙනුවෙන් ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට නිහතමානී ශ්‍රී ලාංකිකයනි ඔබගෙන් අපි ඉල්ලීමක් කරනවා. අපි එකතු වෙමු පාට පක්ෂ බෙදකින් තොරව ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාලියේ රෝයිගංග මහත්මාව ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ජයග්‍රහණය කරලා අපි සියලු දෙනාම ජීවිත ජය ගන්නට එකතු වෙමු කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. රොෂාන් දිගෝල් මහත්මයා තමයි මාත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. මෙතුමා රෝයි ගංග මහත්මයාගේ ඡන්ද සටනට සහාය වෙලා බලනවා. ඡන්ද සටන කියපුවම සමහර අය බය වෙයි. හැබැයි ලංකාවේ දේශපාලනයේ ඉතාලි දේශපාලනයේ හත්සිම වෙනස්. නමුත් ඔබතුමා මේ ඡන්දය දකින්නේ කොහොමද? සතුටට කාරණයක් මුළු ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම රෝයි ගංගා මහත්මයා මේ ප්‍රාදේශීය සභා මට්ටමේ මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවා. අවුරුදු 40කට අධික කාලයක් අපත් එක්ක මිලාන වල රැඳෙමින් වෘත්ති සමිතියේ නායකයෙක් වශයෙන් අපව නියෝජනය කරපු මෙතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවා. මෙතුමාගේ ජයග්‍රහණය උදෙසා උදෙක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මොහොම ජයග්‍රහණය කරන්නට අපහ පෙළ ගැසෙන්නට කියලා. මේ ඉන්නේ සනත් රවින්ද්‍ර මහත්මයා. ඉතාලියේ කම්කරුවන් නියෝජනය කරන ආයතනයක අපේ ශ්‍රී ලාංකිකයෙක් සේවය සලසනවා. මේ වගේ චරිත අපි සමාජගත කළ යුතුයි. හැබැයි මෙවර මෙතුමා සමාජගත කරන්න දෙන්නේ රෝයි ගංග මහත්මයාව. ප්‍රාදේශීය සභා ඡන්දයකට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයෙක් හැටියට විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් කැප වෙන්නට එතුමා කටයුතු සූදානම් කරගෙන යන්නේ. ඇයි ඔබතුමා මෙතුමාව මේ කර්යයට ගේන්න වෙහෙසෙන්නේ? මුලින්ම කියන්න අපි මෙතුමාව අඳුරගත්තු කාල සීමාව දැනට අවුරුදු 10කට ඉහතදී තමයි අපි මෙතුමාව අඳුරගන්නේ. ඒ කාල සීමාවේ ඉඳලා අපිට යම් නීතිමය ගැටලු තිබුණා රැකියාව කරන තැන්වල. ඒ හැම නීතිමය ගැටලුවකටම විසඳුම් හොයලා දුන්නේ මේ රෝයි මහත්මයා. ඒ මාර්ගයෙන් අපි එතුමාගේ දැනගෙන මේ ඉතාලියේ පිට ජාතික වෙන අපිට ලැබෙන්න ඕන දීමක ඒ වගේ ගොඩක් ලැබුණු නැති දේවල් අපේ මිනිසුන්ට අරගන්න අපේ මිනිසුන්ට ඒ පහසුකම් සලසලා දෙන්න රෝයි මහත්මයා අපිට ලොකු සේවයක් කරලා දුන්නා. ඒ වගේම අපිට මේ වගේ අපේ රට නියෝජනය කරමින් මේ ඉතාලියේදී මේ වගේ තැනකට අපේ කෙනෙක්ව පත් වෙනවා කියන්නේම අපේ රට යම්කිසි අඩියක් ඉස්සරහට දිනනවා මේ යුරෝප රටත් තුල. ඒකත් බොහොම ලොකු ජයග්‍රහණයක්. ඒ හේතුව මත මින් ඉදිරියට එන අයටත් මේ රටේ තියෙන සියලුම පහසුකම් සියලුම ලැබිය යුතු දේවල් නිත්‍යානුකූලව ලබා ගන්න මේ වගේ නියෝජනයකින් ලොකු හැකියාවක් ලැබෙයි කියන බලාපොරොත්තුවට තමයි මම මේ වැඩේට සහයෝගය දෙන්න බලාපොරොත්තු. ඉන්දික දබරේන මහත්මයා තමයි මාත් එක්ක මේ ඉන්නේ. හැබැයි අද ආහාර පිළිබඳව කතා කරන්නේ නෙමෙයි අපි ඉන්නේ. අපි කතා කරන්නේ ඉතාලි දේශපාලනය පිළිබඳව. අපේ ශ්‍රී ලාංකිකෙක් කොන්න ප්‍රාදේශීය සභාවට යන්න සූදානම්. ඔබතුමා ඒ වෙනුවෙන්
අපකප වෙන්නද සූදානම් සිටින්නේ. ඇයි මෙහෙම මෙතුමාට රෝයි ගංගා මහත්මයාට උදව් කරන්න යන්නේ? ඇත්තටම ගොඩක් සන්තෝෂ වෙනවා මේ අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ වගේ දෙයකට මට උදව් කරන්න සම්බන්ධ වීම ගැන. මේ මහත්මයා ගැන අහලා තියෙන හැටියට අපේ ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් සෑහෙන නීතිමය ප්‍රශ්නවලදී සෑහෙන උදව් කරලා සහයෝගය ලබා දීලා තියෙනවා. ඉතින් මටත් හිතුණා අපේ ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් මේ මහත්මයාට ඉදිරියට යන්න මේ ප්‍රාදේශීය සභාවේ වගේ ඡන්දෙකදී පුළුවන් උපරිම ශ්‍රී ලාංකික සහයෝගය ආරම්භ දෙන්න කියලා මටත් හිතුණා උපරිම සහයෝගය ලබා දෙන්න අපේ ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් අපිට තියෙන නීතිමය ගැටලු ගැන හැම දෙයකටම. ඔව්. දැන් සාමාන්‍යයෙන් මේ ඉතාලියේ දේශපාලනකරණය තුල අපේ ශ්‍රී ලාංකිකයෙක් මේ ස්ථානවලට ගියාපුවම ඔබ විශ්වාස කරනවාද? අර ලංකාවේ ඡන්දය අරගෙන අහක බලනවානේ. ඒ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා. මම හිතනවා මේ වගේ දුර බැහැර රටක ඉද්දී මේ වගේ අපි දැන් අවුරුදු 40කට මම සෑහෙන කාලයක් වෙනවා මේ මහත්මාවත් දන්නවා සෑහෙන කාලයක් මේ ඉන්නේ ඉඳලා මම හිතනවා මේ මහත්මා ඒ වගේ දෙයක් නොකරන විදියට වැඩ කරයි කියලා අපි දන්න හැටියට අහලා තියෙන හැටියට. ඉතින් ඒක තමයි මම මෙතෙන්ට ඇවිල්ලා මේ මහත්යාට මේ උදව් කරන්න අපේ රට වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න. Signor Sandro Paolo Petrarca, allora in questo momento stai dando a informazioni sul comune di Milano riguardo a lezioni, poi dopo nostro srilankese sì, visto che c'erano tante domande da fare, sapere come deve muoversi, come deve lavorare, come deve organizzare, in questo caso ho presentato qui questi due signori. È più importante adesso per le lezioni Paolo Petrarca, perché anche lui in questo caso bisogna votare perché tirare su i nostri denti. Quindi adesso lo dico faccio una domanda a lui per capire bene un attimino secondo sua esperienza ultimamente riguarda queste lezioni. Paolo, parli un attimino di queste lezioni anche perché sui lankesi che partecipano prima volta, quindi quanto importanza ha per il comune di Milano questa iniziativa? Allora, nel mese di ottobre ci saranno le elezioni a Milano per rinnovare sia il sindaco della città, sia il consiglio comunale. ඔක්තෝබර් මාසයේ මේ නගරයේ නගරාධිපතිවරයෙක් හා නාගරික සභිකයින් උපදේශකවරුන් පත් කරගන්නා ඡන්දය පැවැත්වෙනවා. වර්තමාන නගරාධිපතිගේ ලයිස්තුවේ ඉහළින්ම මමත් ඉන්නවා. මමත් ඒ වගේම සන්ඩ්‍රෝ අන්තෝනාත්සි මහත්මත් රෝයි ගංගා මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. මිලානෝ නගරයේ කොට්ටාසංක 5න් මේ තරඟයට සම්බන්ධ වෙන්න කියලා. ඔහු ප්‍රථම වතාවට තමයි උපදේශකවරයෙක් හැටියට මේ තරඟයට සම්බන්ධ වෙන්නේ. අපිට පුළුවන් වෙනවා කියන දේ ප්‍රායෝගිකව කරලා පෙන්නන්න. විවිධ ජන කොටස් ඉන්න මේ නගරේ පරිපාලනයට ඒ අයව සම්බන්ධ කරගන්නට අවශ්‍යයි. යුරෝපෙන් පිට ඉපදුනත් ඔවුන්ටත් මේ නගරේ පරිපාලනයට හවුල් වෙන්න පුළුවන්. සියලු ජාතීන් එකට එක්ව බහුවාර්ගික නගරයක් හැටියට සහයෝගයෙන් ජීවත් විය හැකි. මිලානෝ නගරේ ජීවත් වෙන කිසිම ජාතියක් අමතක නොවන නගරයක් හැටියට පත් කරන්නට මේ හරහා අපිට පුළුවන් වෙයි කියලා මම දැඩිව විශ්වාස කරනවා. Perché noi vogliamo che si passi dalle parole ai fatti, che la Milano, che noi sappiamo essere una città davvero multietnica, lo sia anche nelle sue istituzioni politiche, perché finalmente la voce di coloro che hanno la cittadinanza italiana ma sono nati altrove, fuori dall'Europa, possa essere dentro le istituzioni per portare Milano a convivere meglio tra diversi, ma soprattutto perché noi tutti siamo uniti dal fatto che vogliamo che Milano non lasci indietro nessuno. ශ්‍රීමල් ප්‍රනාන්දු මහත්මයා තමයි මාත් එක්ක ඉන්නේ. මෙතුමත් ඉතාලියේ වෘත්තීය සමිති සමාජිකයෙක් ඒ වගේම චිසල් ආයතනය තුල විදේශිකයන්ට සහන සංසාධනයට මෙතුමා බොහොම වෙහෙස මහන්සි වෙනවා. මෙතුමා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ රෝයි ගංගා මහත්මයා ප්‍රාදේශීය සභාවට
අයිදුම් කරලා තියෙන්නේ. ජයග්‍රහණය තහවුරු කරන්න. මේක ශ්‍රී ලාංකිකයෝ හැටියට කරන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්. කොහොමද කරන්නේ? අපි දැඩි විශ්වාසයක් තියනවා කරන්න පුළුවන් කියලා. මොකද මෙතුමා අපිට මේ ඉතාලියේ ඒ කියන්නේ අපි ඉන්නේ අපේ රටේ නෙමෙයි. නන්නාඳුන රටක අපි රස්සාව කරනකොට අපිට නීතිමය පැත්තෙන් ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න උනා. රැකියාවලින් දොට්ට දාන්නට වගේ ආපු අවස්ථා තිබ්බා. ඒ හැම තැනකදීම අපිට නීති පැත්තෙන් අපේ අයිතිවාසිකම් දිනා ගන්න මෙතුමා ලොකු හයියක් වුණා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියටත් අපිට ලැබිච්ච සේවය අපේ මේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මෙතුමා හරහා ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරනවා මෙතුමාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න. මෙතුමා පිළිබඳව දැන් සමාජයේ කතා බහකට ලක් වෙනවනේ. දැන් ඉදිරියට දේශපාලන කරලියට එනකොට මෙතුමාගේ චරිත ප්‍රදානය පිළිබඳව කතා කරනවා මිනිස්සු. එතකොට ඔබ දුටුව රෝයි ගංගා මහත්මයා කොහොමද? මෙතුමා ගැන දැඩි විශ්වාසයක් තියන්න පුළුවන්. මම ඒ ගැන සහතික වෙනවා. මොකද මෙතුමා අපි කාලය තිස්සේ දන්නවා. මෙතුමත් එක්ක අපි වැඩ කළා, අපි අසුරු කළා. මෙතුමා අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට බහඳු සේවයක් ඉදිරියට කරන්න පුළුවන් චරිතයක්. අපිට මෙතුමාගෙන් ගන්න ගොඩක් දේ තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මෙතුමා ඒ දේ කරයි කියලා. Sandro Antoniazzi era segretario di CISL di Milano, segretario generale CISL di Milano. Io l'ho conosciuto anni 80. Io non sapevo entrare in sindacato, ma stiamo lottando a Piazza Duomo, manifestazioni di Prima Maggio, alcuni scioperi che hanno organizzato. L'ho conosciuto Sandro Antoniazzi attraverso il signor Nino Sergi. Allora, io adesso invitato qui, io so che Sandro Antoniazzi spesso una parola favore nostro, favore srilankese, favore anche per altri immigrati. E oggi lo stesso lui ha detto, non c'è bisogno di stare qui prima grado, secondo grado, deve essere tutti prima gradi. In questo caso io chiedo adesso a Sandro Antoniazzi qual è la sua esperienza con gli immigrati in passato. Sì, grazie a Roy, noi intanto siamo molto lieti, siamo onorati di poter presentare una persona come Roy come candidato nella zona 5, credo che veramente lo meriti perché ha una grandissima esperienza nel lavoro fra gli immigrati e nel lavoro direi in generale, quindi una doppia esperienza, rappresentante delle comunità ma anche un rappresentante dei lavoratori. Spesso queste esperienze non arrivano fino alle istituzioni, c'è un salto, c'è un vuoto, noi abbiamo bisogno di superare questo vuoto e questo è grande. රෝයි අපේ ලැයිස්තුවෙන් ඉදිරිපත් කර ගැනීම ලොකු ගෞරවයක්. ඔහුට මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඔහු ඒ සඳහා ඉතාමත් සුදුසුයි. සංක්‍රමිකයන් වගේම ඔවුන්ගේ ප්‍රශ්න ගැන මනා පළපුරුද්දක් ඔහුට තියෙනවා. මේ වගේ පළපුරුදු තියෙන පරිපාලනයට යොදා ගන්න තියෙන අවස්ථා අඩුයි. එතන හිස්තැනක් තියෙනවා. අපි උත්සාහ කරන්නේ මේ අඩුව පුරවන්න. ඒ වගේ විශාල වැඩ කොටසක් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සංක්‍රමණිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් උපදේශක මට්ටමේ තිබෙන්නේ. නමුත් ඇත්තටම අවශ්‍ය වන්නේ එතනින් එහාට ගිය වැඩපිළිවෙලක්. අයිතිවාසිකම් හැම පුරවැසියෙකුටම සමානව තියෙන්නට ඕන. සංක්‍රමණිකයන් බී කාණ්ඩේ පිරිසක් විදිහට තමයි ජීවත් වෙන්නේ. නමුත් අපිට ඕන සියලුම ජාතීන්ව මේ පරිපාලනයට සම්බන්ධ කරගන්න. ඒකට හොඳ සුදුස්සෙක් රෝයි කියන්නේ. මම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා සියලුම දෙනා රෝයිට ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. Bisogno per loro ma anche per noi, per una società che sia una società bella, buona, dove si vive volentieri, dove non ci sono problemi, vogliamo veramente superare questa situazione. Per far questo abbiamo bisogno di inserire nelle istituzioni delle persone rappresentative di queste realtà. Roy a me sembra veramente una persona indicata e vi invito molto volentieri a sostenerlo e a votarlo. Grazie. රෝයි ගංගා මහත්මයා ඉතාලියේ ප්‍රාදේශ සභා ඡන්ද පිළිනුම් කරලා මේ පිළිබඳ හෝඩුවව පතිරණ වොයිස් අපිට ගෙනාවේ. මෙන්න මෙතුමා ඉන්දික රත්නායක මහත්මයා. ඉතින් බොහොම ආඩම්බරයෙන් කියන්න ඕන ශ්‍රී ලාංකිකයෙක් ඉහළට යනවා නම් මෙතුමා නිරන්තරයෙන් එතන ඉන්නවා. ඉන්දික මහත්මයා ඇයි මේ වගේ ශ්‍රී ලාංකිකයන්ව ඉහළට ගන්නම ඔබතුමාව අයිතිසෙන්නේ?
ඇත්ත වශයෙන්ම සන්තෝෂයි ශ්‍රී ලාංකිකයෙක් මේ තරගයට ඉදිරිපත් වීම. මොකද අපි ඉතාලියේ ඉඳලා කවදාකවත් ඡන්දයකට මුහුණ දීලා නැහැනේ. ඉතාලියේ ඉන්නකොට අපේ ශ්‍රී ලාංකිකයෙක් ඉදිරිපත් වෙනකොට පුදුම සන්තෝෂයක්. අනික විශේෂයෙන් රොයි මහත්තයා. රොයි මහත්තයා මම දැන් මීට අවුරුදු 15කට වගේ මුලදී අඳුරනවා. එතකොට රොයි මහත්තයා වැඩ කරේ නුවාර. තමයි වැඩ කරේ. එතකොට මම ගිහිල්ලා තියෙන හම්බෙලා තියෙනවා. ගියපුවාම මුලින්ම කරන්නේ අපි එක්කන් යනවා බඩකට පුරවන්න. ඒ වගේ හිත හොඳ මිනිස්සෙක් රොයි මහත්තයා. ඊට පස්සේ මට කතා කරලා කිව්වා ඉන්දික මම බොහොම සන්තෝෂ වුණා. ඊට පස්සේ මම ඔයාලව දැනුවත් කරේ මේ වගේ වැඩක් තියෙනවා අපි යන්න. මේ උදව් කරන්න ඕන මොකද ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් වෙන මොකුත් හේතුවක් නැහැ ශ්‍රී ලාංකිකයෙක් වශයෙන්. අපි හැමෝම එකතු වෙලා මෙතුමාව මේ තරගයෙන් ජයග්‍රහණය කරවන්න ඕන. ඔබ විශ්වාස කරනවාද මෙතුමා හරහා ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරක්ෂිත කරගන්නට අපිට හැකියාව ලැබෙයි කියලා ප්‍රාදේශීය සභාවෙන් ජයග්‍රහණය කරපුවා? ඒක කියන්න පුළුවන්. මොකද හේතුව මම වැඩ කරන ආයතනයේම මගේම සහෝදරවන්ට සෑහෙන උදව් කරා මෙතුමා. ඒ වගේම මෙතුමාත් එක්ක අල්පයක් බැඳගෙන ඒ සංවිධාන වල සහභාගී වුණා ඒ කට්ටිය. ඒක හන්ද මට විශ්වාසයක් තියෙන මෙතුමාට. මේක හන්ද මම මේකට ඉදිරිපත් වුණේ සහයෝගය දෙන්න. තිවංක තමයි මාත් එක්ක මේ මොහොතේදී රැඳෙන්නේ. රෝයි ගංගා මහත්මයාගේ ජය තහවුරු කරන්නයි තිවංකත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔව් ඇයි මේකට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම මම රෝයි අඳුරගත්තේ තරංගයගේ මොනවාද ඇත්තටම තියා වැඩිහිටියෙක් විදියට අපිට ඇත්තටම හොඳයි. ඉතින් අපි දන්නේ දේවල් දැනගන්න කරන්න දැන් එයා මේ ඡන්දයකට ඉදිරිපත් වෙනවා. ඉතින් මම මේ ඉතාලියේ ඉන්න හැමෝම මගේ වයසේ ඉන්න හැමෝටම ඉල්ලා හිටනවා මේ රොයක්කට ඡන්ද දෙන්න උදව් වෙන්න කියලා. උපකාරී වෙන්න කියලා. ධනංජය තමයි මාත් එක්ක මේ ඉන්නේ. ඔහුට වයස අවුරුදු 27යි. හැබැයි ඔහු ඉතාලියේ කම්කරු සමිතියක වෘත්තීය සමිතියක සමාජිකයෙක්. නිලධාරියෙක්. එහෙම කියන්නේ වැරදි? ඔව්. ඔබ මේ වගේ තරුණයෙක් වෙලා මේ වගේ දෙයකට යොමු වෙලා තියෙනවා. අසාධාරණ දේවල් ගොඩක් වෙනවා අපි වැඩ කරලා මොකක් හරි ඒගොල්ලෝ කිව්වොත් එහෙම ඒකට අපි බෑ කියලා කිව්වොත් එහෙම පස්සේ මොනවා හරි දෙයක් කරනවා ඒක එක්කෝ අපි වැඩ කරනවා නම් OT දෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තව පර්මිස් හරි මොකක් හරි අපිට මොනවා හරි වැඩක් කරගන්න ඕනවා මේකට බාධා කරනවා ඒක වෙලාව දෙන්න එක මේ පොඩ්ඩක් පසුම කරනවා මේ වගේ වැඩ ඒගොල්ලෝ කරනවා. තව මොකක් හරි දේවල් ඒගොල්ලන්ගෙන් අර අපිට දෙන්න මොනවා හරි ඇහුවන් පස්සේ ඒවා පොඩ පසුම කරලා අපිට ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබේ අයිතීන් සුරකින්න තමයි මේකට යොමු වෙලා තියෙන්නේ. එතකොට ඔබට මේකෙදි කරද්දී ඔබගේ වයස අඩුයි එහෙම වැඩි හිටියෝ මොනවත් එහෙම බලපෑම් කරන්නේ නැද්ද? නෑ එහෙම කවුරුත් මුකුත් කිව්වේ නෑ. ඉතින් මට තේරෙනවා හොඳ තමමත් මේකට බැඳුනේ. තවත් මම වගේ ගොඩක් කට්ටිය මේකට බැඳලා ඉන්නවා. අද මට කතා කරේ මේ තරංග එයා තාම මට කතා කරලා මේ එකක් තියෙනවා එන්න කියලා. අද මම මේක ඔබ මොකද හිතන්නේ මේ රෝයි ගංගා මහත්මයා මේ තරංගයට ඉදිරිපත් වීම පිළිබඳව? මේක ගොඩක් හොඳ දෙයක් කියලා තමයි මම තියෙනවා. මම මේ අඳුනගත්තේ තරංගගේ මාර්ගයෙන් එකපාරක් අපිත් එක්ක පොඩි සීමා කිබ්ලේකට සහභාගී වුණා. සහභාගී වුණාන් පස්සේ තමයි මට කියලා දුන්නේ කොහොමද මෙයා තමයි මේගොල්ලන්වත් මන්දවගෙන මේක ඉදිරියට ගෙනල්ලා තින්නේ. හන්දා හුඟක් සතුටුයි. ඔබ හිතනවාද දැන් ඔබේ පරම්පරාවේ බොහෝමයක් දෙනා සිටිසන් තියනවනේ මේ පුරවැසිභාවය ලබා ගන්න තියෙන්නේ. ඒ අයගේ කන්දේ මෙතුමාට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔව් පුළුවන් වෙයි. අවසාන වශයෙන් ඔබ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලන්නේ කොහොමද? අපේ මතර ඡන්ද දෙන්න කියලා තමයි ගොඩක් මිලා දෙන. මොකද අපේ ඉස්සර මේ කම්කරු ඒකට උගක් උදව් කරනවා. ඒ වගේම අපි මොනවා හරි දෙයක් දන්නේ නැත්නම් එයාගෙන් තමයි අහලා මොනවා හරි මේ උපදෙස්යම ලබා ගන්න. යන්දා ගොඩක් කට්ටිය සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ශ්‍රී ලාංකිකයනි ඔබගේ ඡන්දය පමණක් නොවේ එතුමාට අවශ්‍ය වෙන්නේ. ඔබ රාජකාරී කරන තැන්වල ඉන්න විදේශිකයන් හා ඉතාලි ජාතිකයන්ට මේ පණිවිඩය ලබා දෙන්න. අපේ කෙනෙක් ඉන්නවා අපිට මේ අවස්ථාවේදී උදව් කරන්න. හැබැයි ඒ අය උදව් කරාවි. නිරන්තරයෙන් අපේ වෙනින් කැප වෙන මේ ජනතාව මේ මොහොතේදී අපේ ශ්‍රී ලාංකිකාව ඉදිරියට ගන්න උදව් කරාවි. ඒ නිසා ඔබගේ හාම්පුතුන්ට ඔබත් එක්ක වැඩ කරන ජනතාවට කියන්න අපේ ශ්‍රී ලාංකිකයව මේ ප්‍රාදේශීය සභා ඡන්දේ ජයග්‍රහණය කර දෙන්න කියලා. ඒක තමයි අපේ යුතුයකම.